ආයිබෝන් දුවේ පුතේ අදත් ඔන්න සුපුරුදු විදියට අපි ඔබ හමුවට ආවා දේශපාලන විද්‍යාව උසස් පෙළ තවත් පාඩම් ඒකකයක් රැගෙන තමයි අද දවසේ ඔබ හමුවට ආවේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ මතකයි පසුගිය සතියේ අපි සාකච්ඡා කළා දේශපාලන විද්‍යාව 1978 ව්‍යවස්ථාව 13 වෙනි ශ්‍රේණියේ 1978 ව්‍යවස්ථාව කියන පාඩම් ඒකකේ පුනරීක්ෂණ අභ්‍යාසයක් ඔබ සමග සාකච්ඡා කළා. ඒකේ දෙවෙනි කොටස තමයි දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. 1978 ආණ්ඩු ක්‍රමයට අදාළව ඊටාම වැදගත් මාතෘකා ගණනාවක් තමයි අද පුනරීක්ෂණ අභ්‍යාසය තුලින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුතේ මේ අපි පැහැදිලිව ඔබට අවධාරණය කරලා කියන්න අවශ්‍ය කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔබේ දෙවෙනි ප්‍රශ්න දෙවෙනි කොටස තුල ඊටාම වැදගත් පාඩම් එකක් තමයි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඉතින් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඔබ පරිපූර්ණ වශයෙන් හොඳ සූදානමක් තිබුණොත් ඔබට ඊටාම පැහැදිලිව ඊටාමත් ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහා එය පැහැදිලි හේතු සාධකයක් වෙනවා. ඒ නිසා අපේ දරුවෝ බොහොම පැහැදිලිව මේ 13 වෙනි ශ්‍රේණියේ 1978 වර්තමාන ක්‍රියාත්මක වන ව්‍යවස්ථාව පිළිබඳව ඊටාමත් හොඳ හැදෑරීමක් තිබිය යුතුයි. ඒ නිසා තමයි අද දවසේ අපි දෙවන කොටස විදිහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අපි බොහොම අපූර්වට සාකච්ඡා කරනවා මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන්. හොඳයි පුතේ. දැන් මේ ගැන සාකච්ඡා කරන්නට කලින් ඔබට තිරය මත බොහොම පැහැදිලිව පේනවා 1978 ව්‍යවස්ථාවට අදාළව මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණ පිළිබඳව තමයි අද දවසේ සාකච්ඡා කරන්න කියලා. නමුත් ඒක සාකච්ඡා කරන්නට මත්තෙන් ඔබ සමග මෙන්න මේ කාරණාව පිළිබඳව ඔබට යම්කිසි පැහැදිලි අවබෝධයක් මෙතනදී ලබා දිය යුතුයි. පුතේ ඔබ දන්නවනේ ඔබ අහලා තියෙනවනේ මානව අයිතිවාසිකම්. මානව අයිතිවාසිකම් ඔබ අහලා තියෙන මාතෘකාවක්. ඔබ හිතන්නේ මානව අයිතිවාසිකම් කියන්නේ මිනිසා නිර්මාණය කළ දෙයක් කියලාද? දැන් ඔබට ඒ සම්බන්ධයෙන් පිළිතුරක් තියෙන්නට ඕනේ. මොකද ඔබ දේශපාලන විද්‍යාව මාතෘකාවක් විදිහට මානව අයිතිවාසිකම් සාකච්ඡා කරනවා. මානව අයිතිවාසිකම් කියන්නේ මිනිසා නිර්මාණය කරන ලද දෙයක් නොවේ. මානව අයිතිවාසිකම් කියන්නේ මිනිසාට ස්වභාවයෙන්ම හිමි වූ ප්‍රධානයන්. ඒතර අපි දන්නවා මිනිසකු ලෙස බිහිවීම නිසා මිනිසාට හිමි වෙන ප්‍රධානයන් තමයි අපි මානව අයිතිවාසිකම් විදිහට සලකන්නේ. එතකොට මේ මානව අයිතිවාසිකම් පසුකාලීනව තමයි මිනිසාමිය අනාවරණය කරගන්නේ. එතකොට අපේ දරුවෝ තේරුම් ගන්න මානව අයිතිවාසිකම් කියන්නේ පැහැදිලිවම නිර්මාණය කරන ලද්දක් නොව අනාවරණය කරන ලද්දක්. එතකොට මේ මානව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් අපිට වැදගත් වෙන්නේ. ඒ තමයි අපි දරුවෝ දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව අයිතිවාසිකම් පිළිබඳව ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කරනවා 1948. මේ 48 දෙසැම්බර් 10 වෙනිදා ප්‍රඥප්තිය ප්‍රකාශයට පත් කළාට පස්සේ සමාජික රාජ්‍යයන් මේවා අනුගමනය කිරීම සඳහා යම්කිසි සම්මුතීන් ගණනාවකට අත්සන් තියෙනවා. ඉන් පස්සේ තමයි පුතේ මානව අයිතිවාසිකම් කියන කාරණාව ගෝලීය මාතෘකාවක් විදිහට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තුළ අවධාරණය වන කාරණාවක් බවට පත් වෙන්නේ. ඉතින් මම මෙතනදී ඔබට මානව අයිතිවාසිකම් ගැන සඳහන් කළේ අපි සාකච්ඡා කරන්නේ මූලික අයිතිවාසිකම්. එතකොට දැන් ඔබට ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට මූලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් අතරේ වෙනසක් තියෙනවාද? පැහැදිලිවම. දැන් මානව අයිතිවාසිකම් කියන්නේ පොදුවේ මානවයෙකු වීම නිසා විශ්වීය වශයෙන් ලැබෙන දෙයක් විදිහට අපි පිළිගන්නවනේ. හැබැයි පුතේ මූලික අයිතිවාසිකම් කියන කාරණාව අපි අවධාරණය කරනවා රටෙන් රටට මූලික අයිතිවාසිකම් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඇයි මූලික අයිතිවාසිකම් රටෙන් රට වෙනස් වෙන්නේ? මූලික අයිතිවාසිකම් කියන්නේ එහෙමනම් එක් එක් රටවල් වල සමාජාර්ථික දේශපාලන තත්ත්වයක් එක්ක ඒ රටවල් වල සිදු කරන සමාජාර්ථික දේශපාලන තත්ත්වයක් එක්ක තීරණය කරලා තමයි ඒ රටට හිමි මූලික අයිතිවාසිකම් මොනවාද කියලා හඳුනාගන්නේ. ඒ අනුව තමයි එම රටේ ව්‍යවස්ථාව තුළින් මූලික අයිතිවාසිකම් ව්‍යවස්ථාවෙන් අවධාරණය වෙන්නේ. එතකොට දැන් මෙතන මූලික අයිතිවාසිකම් කියලා භාවිතා කරන්නේ ඇයි? මූලික නීතියෙන් පිළිගත් අයිතිවාසිකම් තමයි
මූලික අයිතිවාසිකම් කියලා කියන්නේ. අපේ දරුවෝ දන්නවා අපි ඉංග්‍රීසි භාෂාවෙන් ෆන්ඩමෙන්ටල් රයිට්ස් කියලා කියනවා. එතකොට අපි මේ මූලික අයිතිවාසිකම් තමයි එක් එක් රටවල පුරවැසියාට භුක්ති විඳින්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට මානව අයිතිවාසිකම් විශ්වීය දෙයක් බවට පත් වෙනකොට මූලික අයිතිවාසිකම් අදාළ රටට සීමා වෙන කාරණාවක් බවට පත් වෙනවා. හොඳයි. දැන් ඔබ දන්නවනේ මූලික අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් කියන්නේ මොකක්ද කියලා බොහොම පැහැදිලිව දන්නවනේ. අපි එහෙනම් බලමු ලංකාවේ මූලික අයිතිවාසිකම් කියන කාරණාවේ අවධාරණය සිදු වෙන්නේ කවදාද කියන කාරණාව. එතකොට මූලික අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ පුතේ පළමු වරට අවධාරණය වෙන්නේ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවෙන්. ඉන් අනතුරුව තමයි 1972 ආණ්ඩු ක්‍රමයට මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුළත් වෙන්නේ. ඉතින් පුතේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ 1978 ආණ්ඩු ක්‍රමයට ඇතුළත් වූ මූලික අයිතිවාසිකම් මොනවාද? ඒවා ආරක්ෂා කිරීම සඳහා අනුගමනය කරන්නා වූ යාන්ත්‍රණ මොනවාද කියන කාරණාව. හොඳයි එහෙනම් අපි බලමු ප්‍රශ්නයට අවධානය යොමු කරමු. හොඳයි. ප්‍රශ්නය ඔබෙන් අහනවා තිරේ මත ඔබට මේ මොහොතේ ප්‍රදර්ශනය වෙනවා 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත මූලික අයිතීන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණ පිළිබඳව සාකච්ඡා කරන්න. බොහොම පැහැදිලි ප්‍රශ්නයක්. තර්කානුකූලභාවයක් නෙමෙයි මෙතන තියෙන්නේ බොහොම පැහැදිලිව විස්තරාත්මකව හොඳ විස්තරයක් සපයන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි අද දවසේ ඔබට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නයෙන් ඔබ අනිවාර්යෙන් පෙන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ මොකද්ද? පුතේ අපි මෙතනදී සාකච්ඡා කරන්න ඕන අනිවාර්යෙන් මූලික අයිතිවාසිකම් මොනවාද මේ 78 ව්‍යවස්ථාවේ අවධාරණය කරපු. ඒ වගේම තමයි ප්‍රශ්නයේ ප්‍රධාන ප්‍රස්තුතයට අපි ගියොත් මාතෘකාවේ ප්‍රධාන අවධාරණයට අපි ගියොත් ඒවා ආරක්ෂා කිරීම සඳහා අනුගමනය කරන යාන්ත්‍රණ මොනවාද කියන එක පිළිබඳව තමයි මූලික අවධානය යොමු වෙන්න අවශ්‍ය වෙන්නේ. අපි දරුවෝ දැන් දන්නවා සුපුරුදු විදිහට අපි හැමදාම ප්‍රශ්නයක් සාකච්ඡා කරනකොට ඔබ දන්නවා අපි හැඳින්වීමක් සඳහන් කළා තමයි ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්නේ. ඉතින් විභාගයේත් ඔබට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න මේක අපි හැමදාම අපේ දරුවන්ට මතක් කරනවා. වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න නම් ඔබ පැහැදිලිව ප්‍රශ්නයට අදාළ වන්නා වූ ඊටාම පැහැදිලි හැඳින්වීමක් සඳහන් කරන්න ඕනේ. මේ හැඳින්වීම කිව්වමත් අපේ දරුවෝ වැරදි වැටහීමක් ඇති කරගන්නවා හැඳින්වීමට මොනවාද මේ අන්තර්ගත වෙන්න ඕනේ කියන කාරණාව. ඔබ ප්‍රශ්නය හඳුනා ගැනීම පිළිබඳව හැඳින්වීම තුළ තියෙන්න ඕනේ. ඒ වගේම මේ අන්තර්ගතය තුළ ඔබ සාකච්ඡා කරන්න යන කාරණා පිළිබඳව මූලික අවබෝධයක් මේ හැඳින්වීම තුළ ඔබට තියෙනවා යයි අනිවාර්යෙන් හැඟවෙන්නට ඕනි. ඉතින් මෙන්න මේ කාරණාව තමයි පුතේ අපි හැඳින්වීමක් තුළින් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි බලන්නකො මේ හැඳින්වීම තුළින් ওই කාරණාව පේනවද කියලා. ජනතා පරමාධිපත්‍ය බලයේ ප්‍රධාන ප්‍රකාශනයක් ලෙසින් අප මූලික අයිතිවාසිකම් හඳුන්වයි. දැන් ඔබට පේනවා බොහොම පැහැදිලිව මේ අපේ තියෙනවනේ පුතේ ජනතා පරමාධිපත්‍ය බලයක්. ඒ පරමාධිපත්‍ය බලයේ ප්‍රධාන වශයෙන් කොටස් කීයද? අපේ දරුවෝ දන්නවා. කොටස් 3යි. පැහැදිලිවම කොටස් 3යි. මොකද්ද කොටස් 3? පාලන බලතල මේකට අයිති වෙනවා. ඡන්ද බලය මේකට අයිති වෙනවා. මූලික අයිතිවාසිකම් මේකට අයිති වෙනවා. එතකොට අපි දන්නවා පුතේ පැහැදිලිවම ජනතා පරමාධිපත්‍ය සතුව ප්‍රධාන අංග 3ක් තියෙනවා. මේ අංග වලින් ප්‍රධාන අංගයක් විදිහට අපි සලකනවා මූලික අයිතිවාසිකම්. ඉතින් අපි ප්‍රවේශය වෙනකොටම ඒ කාරණාව කියලා තමයි බොහොම පැහැදිලිව ප්‍රවේශයක් ලබා ගන්න. ඊට පස්සේ අපි කියනවා 72 මූලික අයිතිවාසිකම් තමයි පළමු වරට අපේ රටේ අවධාරණය වෙච්ච මූලික අයිතිවාසිකම් බවට පත් වෙන්නේ. හැබැයි 72 මූලික අයිතිවාසිකම් ගැන කියනකොට පුතේ ඔබ පැහැදිලිව දන්නවා මොකක්ද? ඒකේ තිබ්බ ප්‍රධාන දුර්වලතාවය මොකක්ද? පැහැදිලිවම 72 මූලික අයිතිවාසිකම් කියන්නේ ව්‍යවස්ථාවට එකතු කරපු සැරසිල්ලක් විතරයි. ඇයි එය කඩ වුණොත් මූලික අයිතිවාසිකම් කියන්නේ කඩ වෙන්න පුළුවන්. හැබැයි ඒ කඩ වුණොත් ගත හැකි ක්‍රියාමාර්ග සඳහන් වෙනවාද? කිසිදු ක්‍රියාමාර්ගයක් සඳහන් වෙන්නේ නැහැ. ඒ ප්‍රබල දුර්වලතාවයක්. ඒ දුර්වලතාවයේ සඳහන් කරමින්ම අපි ප්‍රවේශයට අදාළ කාරණාවක් මෙතෙන්දී සපයාගෙන තියෙනවා. මේ දුර්වලතාවය ගැන හිතලා ඔන්න 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මොකද වෙන්නේ? මූලික අයිතිවාසිකම් ඇතුළත් කරලා තියෙනවා 72 දුර්වලතාවත් සම්පූර්ණ කරගනිමින්. මේක තමයි අපි සඳහන් කරන්නේ. එතකොට පුතේ 78 මොන පරිච්ඡේදයෙන් සඳහන් වෙන්නේ? 78 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ 3 වන පරිච්ඡේදයෙන් තමයි පුතේ මූලික අයිතිවාසිකම් ඊටාම පුළුල්ව ඇතුළත් කරලා තියෙන්නේ.
දැන් ඔන්න හැඳින්වීම තුළ කියපු කාරණා මොනවාද කියලා ටිකක් හිතලා බලන්න. ඒ හැඳින්වීම තුළ අපි බොහොම පැහැදිලිව කිව්වා මූලික අයිතිවාසිකම් කියන්නේ පරමාධිපත්‍ය බලයේ කොටසක්. එතකොට අපේ රටේ මුලින්ම ඇතුළත් වෙන්නේ 72 වැස්සාවේ. හැබැයි දුර්වලතා තිබ්බා. ඒ නිසා මේ දුර්වලතා අඩුපාඩු සම්පූර්ණ කරගෙන 78 ආණ්ඩු ක්‍රමයට මූලික අයිතිවාසිකම් ඇතුළත් කරා. කොයි වගන්තියෙන්ද? කොයි පරිච්ඡේදයෙන්ද? 3 වන පරිච්ඡේදයෙන් තමයි පුතේ මූලික අයිතිවාසිකම් ඇතුළත් කළේ. ওই කාරණා ටික අපි පෙළට කියාගෙන ආවා. ඒත් එක්කම අපි කියනවා මූලික අයිතිවාසිකම් ඇතුළත් කිරීම පමණක් නෙමෙයි පුතේ 78 තියෙන විශේෂත්වය. එය කඩ වුණොත් ගත හැකි අධිකරණ ක්‍රියාමාර්ග එහෙම නැත්නම් යාන්ත්‍රණ ස්ථාපිත කිරීමත් මේ 78 ව්‍යවස්ථාවේ තියෙන විශේෂත්වය. අන්න අපි ප්‍රශ්නයට ප්‍රවේශ වෙනවා ලස්සනට. අපිට කියන්න ඕනේ කාරණාවට දැන් අපි ඇවිල්ලා තියෙනවා. එහෙනම් මූලික අයිතිවාසිකම් ඇතුළත් කිරීම පමණක් නොවේ එය කඩ වුවොත් ගත හැකි අධිකරණ ක්‍රියාමාර්ග සහිත ඒවා ක්‍රියාත්මක කරවා ගත හැකි යාන්ත්‍රණ කිහිපයක් 1978 ව්‍යවස්ථාව තුළින් ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් අපි සාකච්ඡා කරන්නේ මොනවාද? අපි සාකච්ඡා කරන්නේ අද දවසේ ඔබටම ලියත හැකි මේ ප්‍රශ්නය තුළ ඉතින් මෙහිදී මම සාකච්ඡා කරන්නේ මේ මූලික අයිතිවාසිකම් මොනවාද? ඒවා ආරක්ෂා කිරීම සඳහා අනුගමනය කරන යාන්ත්‍රණ මොනවාද? මේ පිළිබඳව පහත ආකාරයට පුළුල්ව සාකච්ඡා කරමු කියලා බොහොම අපූර්වට ඔබට පුළුවන් හැඳින්වීමක් සඳහන් කරගන්න. හොඳයි දැන් අපිට කරන්න තියෙන්නේ මොකක්ද කියලා අපිට පැහැදිලි. මොකක්ද අපිට කරන්න තියෙන්නේ? මූලික අයිතිවාසිකම් මොනවාද කියන එක අපි පෙන්වා දෙන්නත් ඕනේ. ඒ වගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නා වූ යාන්ත්‍රණ වලට මූලික අවධානයක් යොමු කරන්න ඕනි. දැන් මෙතනදී ප්‍රශ්නය තුල අපිට මූලික අයිතිවාසිකම් කියන්නේ මොකක්ද කියලාත් පැහැදිලි කරන්න අවශ්‍ය නිසා පුතේ මේ ප්‍රශ්නේ මම මූලික අයිතිවාසිකම් මොනවාද කියන්නේත් ටිකක් දීර්ඝව කතා කරනවා. නමුත් ඔබ එවැනි දීර්ඝතාවයකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ ප්‍රධාන අවධානය තියෙන්න ඕනේ එය ආරක්ෂා කිරීම සඳහා අනුගමනය කරන යාන්ත්‍රණ පිළිබඳව. හොඳයි. දැන් අපි දරුවෝ දන්නවා පිළිවෙලට ලස්සනට පිළිතුරක් ලිව්වම ඔබට වැඩි ලකුණු ලබා ගැනීම සඳහා එය හේතුවක් වෙනවා කියලා. ඒ නිසා අපි ඊට අදාළ මඟ පෙන්වීමක් සෑම පාඩම් එකකයක් තුළින්ම ලබා දුන්නා. ඒ නිසා අපි කියනවා සාකච්ඡාව. එහෙම නැත්නම් පුතේ අන්තර්ගතය. සාකච්ඡාව අන්තර්ගතය තුළ ඔබ මේ පිළිතුර ගලාගෙන යන්න ඕනේ කොහොමද කියන කාරණාව. අපි හැමදාම ඔබට මතක් කරලා දුන්නා. ඒක ඊටාම සාරාංශගත කරුණු කිහිපයක් ඔස්සේ පෙන්වා දෙමින්. මේ පෙන්වා දෙන්නෙත් එම කාරණාවම තමයි. ඔබට පේනවා තිරේ මත පළවෙනියෙන් ඔබ මේ සාකච්ඡාව ඇතුලේ කියන්න වෙනවා 78 දෙවන ජන ව්‍යවස්ථාවෙන් පිළිගත් අයිතිවාසිකම් මොනවාද? අයිතිවාසිකම් මොනවාද? ඒක දීර්ඝව සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි මේ ප්‍රශ්නය ඇතුලේ සාකච්ඡා කරනවා. මූලික අයිතිවාසිකමක් කඩවීමක් කියන්නේ මොකක්ද? දැන් කඩවීමේ යාන්ත්‍රණේ පුතේ සාකච්ඡා කරන්නේ. එතකොට අපි පෙන්වා දෙන්න ඕනේ මොකද්ද? මූලික අයිතියක් කඩ වෙනවා කියන්නේ මොකක්ද කියන එක පෙන්වා දෙන්න ඕනේ. ඊළඟට අපි පෙන්වා දෙන්න ඕනේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් විදිහට ශ්‍රේෂ්ඨාධිකරණය. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් විදිහට ප්‍රධානම යාන්ත්‍රණය තමයි පුතේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒක අපි පෙන්වා දෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟට අපි පෙන්වා දෙනවා මොකද්ද? මූලික අයිතීන් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කොහොමද ඒ සම්බන්ධයෙන් තීරණ ලබා දෙන්නේ? මෙන්න මේ ක්‍රියාවලිය පිළිබඳව පෙන්වා දෙන්න අවශ්‍ය වෙනවා. එතකොට එහෙමනම් මේ පිළිතුරට අදාළව පුතේ මම බොහොම පැහැදිලිව සාකච්ඡාවන් දෙකක් ඔස්සේ තමයි මේ පිළිතුර පරිපූර්ණ සම්පූර්ණ උත්තරයක් ගොඩනගන්නේ. ඒ නිසා පළවෙනි සාකච්ඡාව මම වෙන් කරනවා ඔය සඳහන් කරපු මූලික කාරණාවලට. හොඳයි. දැන් ඔබ දන්නවා මුලින්ම අපි මේ පිළිතුරේදී කොහොමද මොකද්ද මුලින්ම අපි සාකච්ඡා කරන්න ඕනි කියලා. මතකයිනේ මොනවද සාකච්ඡා කරන්න ඕනි? 78 ව්‍යවස්ථාවෙන් පිළිගත් අයිතිවාසිකම් මොනවාද? 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් 3 වන පරිච්ඡේදයෙන් පිළිගත් අයිතිවාසිකම් මොනවාද? ඔන්න අපි සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන ප්‍රධානම සාකච්ඡාවේ පළවෙනි කොටසට ආවා. පළවෙනියෙන් අපි සඳහන් කරනවා පුතේ 10 වන වගන්තියේ. මෙන්න මේවා ඇත්තටම දේශපාලන විද්‍යාව හදාරන දරුවන් වගේම අපේ රටේ පුරවැසියන් වුණත් මේ සම්බන්ධයෙන් දැනුමක් අවබෝධයක් ලබාගෙන තිබීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. අපට හිමි අයිතිවාසිකම් මොනවාද? ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන අයිතිවාසිකම් මොනවාද කියන කාරණාව පුරවැසියන් වන සියලුම දෙනා රටේ පුරවැසියන් සියලු දෙනා දැනගත යුතු මාතෘකාවක් විදිහට තමයි මා අදහස් කරන්නේ. ඒ නිසා මේ පාඩම නරඹන අපේ පාසලේ දරුවන් වගේම පාසල් නොවන
අපේ පුරවැසියනුත් රටේ පුරවැසියන් විදිහට තමන්ට හිමි යුතු අයිතිවාසිකම් මොනවාද කියන එක පිළිබඳව මූලික අවබෝධයක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ඒ විශ්වාසයෙන් ඉඳලා අපි බලමු එහෙමනම් මූලික අයිතිවාසිකම් මොනවාද 78 ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙන. 10 වෙනි වගන්තියේ සඳහන් කරනවා තමන් කැමති ආගමක් ඇදහීම හෝ වැළඳ ගැනීමේ අයිතිය හා හෘද සාක්ෂියේ සිටීමේ නිදහස. දැන් මේක දිගට තියෙනකොට අපේ දරුවන් නිකන් කම්මැලිත් හිතෙනවා. ඇයි මේක මෙච්චර මේ දිගට විස්තර කරලා තියෙන්නේ කියලා. මෙතන අයිතිවාසිකම් කිහිපයක් තියෙනවා පුතේ. මොකද්ද බලන්නකෝ. එකක් තමයි තමන් කැමති ආගමක් අදහන්න පුළුවන්. ඕන්නම් වෙන ආගමක් වැළඳ ගැනීමේ අයිතියකුත් තියෙනවා. ඒ වගේම තමයි හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න අයිතියකුත් තියෙනවා. තමන්ගේ හෘද සාක්ෂියට අනුව තමන් නිවැරදි නම් තමන්ගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒක මූලික අයිතියක්. ඒ වගේම සිතීමේ අයිතිය, සිතීමේ නිදහස. මේ විදිහට ඔන්න 10 වෙනි වගන්තියේ සඳහන් වෙනවා අයිතිවාසිකම් කිහිපයක්. 11 වෙනි වගන්තියේ මොකද්ද තියෙන්නේ පුතේ? 11 වෙනි වගන්තියේ තියෙනවා සෑම තැනෙකම වද හිංසාවලට හෝ කූර අමානුෂික අවමන් සහගත සැලකිල්ලකට හෝ දඬුවමකට යටත් නොවීමේ නිදහස. ඉතින් සෑම පුරවැසියෙක්ම මිනිස්සෙක්නේ පුතේ. ඒ සෑම මිනිස්සෙකුටම අයිතිය තියෙනවා කූරාකාරයේ ඊටාම අමානු සහගත ආකාරයේ වද හිංසාවකට පැමිණීමෙන් මිදීමේ අයිතිය තියෙන්න ඕනේ. සෑම දෙනාම සමාන පුරවැසියෝ විදියට පිළිගැනීමක් තියෙන්න ඕනේ රට තුල. මෙන්න මේක තමයි පුතේ 11 වෙනි වගන්තියෙන් අවධාරණය කරලා තියෙන්නේ. හොඳයි. තවත් අයිතිවාසිකම් ගණනාවක් තියෙනවා. ඔන්න බලන්නකෝ 12 වෙනි වගන්තියේ තියෙනවා නීතිය ඉදිරියේ රැකවරණය සැමට සමාන වෙන්න ඕනේ. එතකොට අපි නීතිය ඉදිරියට ගියාම අපේ තියෙන විවිධ වෙනස්කම්. ඒ වෙනස්කම් කිසිවක් බලපාන්න පුළුවන්ද? බලපාන්න බැහැ. ඒ නිසා නීතියේ සැමට මොකද වෙන්න ඕනේ පුතේ? නීති ආධිපත්‍ය පවතින නීතිය සැමට සමාන වෙනවා නම්. ඉතින් පැහැදිලිව නීතිය සැමට සමාන වෙන්න ඕනේ කියන කාරණාව තමයි අයිතියක් විදිහට ලබා දීලා තියෙන්නේ. කොහොමද සමාන වෙන්න ඕනේ? මෙන්න මේ කාරණා ඊටම වැදගත් වෙනවා. ಜಾති, ආගම්, වර්ග, වර්ණ, ස්ත්‍රී පුරුෂ, ආගම්, භාෂාව, ධර්ම, දේශමාන මතය උපන් ස්ථානය. මෙන්න මේ කිසිදු බෙදීමක් නැතුව රටේ සියලුම පුරවැසියන්ට එක හා සමානව නීති ඉදිරියට ගියාම Tamanට සමාන තැන හිමිවීම අයිතියක් විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළි අරගෙන තියෙනවා. හොඳයි. ඉතින් මේවා ගැන ඇත්තරම පුරවැසියන් විදිහට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. 13 වෙනි වගන්තියේ මොකද පුතේ තියෙන්නේ? 13 වෙනි වගන්තිය කියනවා නීත්‍යානුකූල නොවන ආකාරයට කිසිම පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්න බෑ කියන එක. එතකොට අපි දන්නවා වරදක් කළාම දඬුවමක් ලැබෙනවා කියලා පුතේ අපි දන්නවා. හැබැයි ඒ ක්‍රියාවලිය දඬුවම පැමිණීමේ ක්‍රියාවලිය අධිකරණයක් තුල සිදු වෙන්නේ. එවැනි ක්‍රියාවලියක් සඳහා කිසියම් අනුගමනය කරන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ගයක් තියෙනවා. එතකොට ඊට පිටින් කිසිම පුද්ගලයෙකුට දඬුවම් දීමේ හැකියාවක් තියෙනද පුතේ? පැහැදිලිවම නැහැ. එහෙමනම් ඒ පිළිබඳවත් සඳහන් වෙනවා 13 වන වගන්තියෙන්. 14 වන වගන්තියේ මොකද්ද සඳහන් වෙන්නේ? බලන්න 14 වෙනි වගන්තියේ මොනවද තියෙන්නේ කියලා. කතා කිරීමේ අයිතිවාසිකම් ගොඩක් තියෙනවා පුතේ මේ 14 වන වගන්තිය තුල. කතා කරන්න අයිතිය තියෙනවා හැමෝටම. ඒ වගේම තමයි අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. සාමකාමීව රැස් වෙන්න නිදහස තියෙනවා. වෘත්තීය සමිති පිහිටවා ගන්න නිදහස අයිතිය තියෙනවා හැමෝටම. ඒ වගේම තමයි තනිව හෝ අන් අය සමග ස්වකීය සංස්කෘතිය භුක්ති විඳින්න නිදහස හෝ අයිතිවාසිකම තියෙනවා. සිය භාෂාව භාවිතා කිරීමේ නිදහස තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි මේ විදිහට අපිට මූලික අයිතිවාසිකම් ගණනාවක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බොහොම පැහැදිලිව අවධාරණය කරලා තියෙනවා. ඉතින් දැන් මෙවැනි අයිතිවාසිකම් පිළිබඳව අපි අවබෝධයක් නොමැතිනම් අපිට මෙවැනි අයිතිවාසිකම් පිළිබඳව පැහැදිලිවම අපි පුරවැසියන් හැටියට අපි නිසියාකාරයෙන් සමාජානුයෝජනය වෙලා නෑ, දේශපාලන සමාජානුයෝජන ලක් වෙලා නැහැ කියන එක තමයි එතනින් කියන්න වෙන්නේ. ඒ නිසා මෙන්න තවත් අපිට තියෙන අයිතිවාසිකම් තනිව හෝ අන් අය සමග පැහැදිලිවම රැකියාවක් කරන්න නීත්‍යානුකූලව. හැබැයි පුතේ නීත්‍යානුකූල රැකියාවක් කරන්න අයිතිය තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව තුළ යාමේ නිදහස හා අභිමත ස්ථානයක පදිංචි වෙන නිදහසයි පෙරලා ලංකාවට පැමිණීමේ නිදහසයි අපේ පුරවැසියන්ට තියෙනවා. මෙන්න මේ අයිතිවාසිකම් තමයි පුතේ
1978 ආණ්ඩු ක්‍රමය තුළින් බොහොම පැහැදිලිව අපේ රටේ පුරවැසියන් වෙත ලබා දීලා තියෙන්නේ. දැන් එහෙමනම් ඔයගොල්ලෝ දන්නවා 78 ආණ්ඩු ක්‍රමයෙන් අයිතිවාසිකම් විදිහට මොනවාද මූලික අයිතිවාසිකම් විදිහට අවධාරණය වෙලා තියෙන්නේ. ඒවා පිළිබඳව ඔන්න ඔයගලන්ට පුළුවන් පළමුව පැහැදිලි කිරීම කරන්න. දීර්ඝව පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. මොකද ප්‍රශ්නෙන් අහන කාරණාව පිළිබඳව හැමතිස්සෙම අවබෝධයෙන් ඉන්න ප්‍රශ්නෙන් අහන යාන්ත්‍රණ පිළිබඳව. ඒ නිසා ඊටම දල වශයෙන් අපට හිමි අයිතිවාසිකම් මොනවාද කියලා ඔබේ පිළිතුර තුළ විස්තර කිරීම අවශ්‍ය වෙනවා. හොඳයි එහෙමනම් අපි ප්‍රශ්නේ ප්‍රධානම කාරණාවට අවධානය යොමු කරමු. ඊළඟට අපිට වැදගත් වෙනවා දැන් අපි කඩවීම සම්බන්ධ යාන්ත්‍රණය පුතේ සාකච්ඡා කරන්නේ. මූලික අයිතිවාසිකමක් කඩ වුණොත් අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග. ඒ සඳහා තියෙන යාන්ත්‍රණ මොනවාද කියන කාරණාවනේ අපි මේ සාකච්ඡා කරන්නේ. එතකොට අපේ දරුවෝ දැනගන්න ඕනේ මොකක්ද මූලික අයිතිවාසිකමක් කඩවීමක් කියලා කියන්නේ. දැන් මේක අපේ දරුවන්ට වගේම පුරවැසියන්ටත් ඉතාම වැදගත් වෙනවා. අපේ මූලික අයිතියක් කියන්නේ මොකක්ද කියලා දැනගත්ත ඔබට මූලික අයිතිවාසිකමක් කඩවීමක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙන්න මේ කාරණාව හරි වැදගත්. බලමු මූලික අයිතිවාසිකම්. දැන් පළමුව තමයි කඩවෙන්න නම් ඔබට රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම් අවධාරණය කරපු අයිතියක් වෙන්න ඕන. ඒ කියන්නේ මොකද්ද පුතේ? සරලව කිව්වොත් රටේ ව්‍යවස්ථාවෙන් පිළිගත් අයිතිවාසිකම් විතරයි අපේ කඩවීමට අදාළ වෙන්නේ. ඒතර අපිට අපේ රටේ ව්‍යවස්ථාවෙන් ලබා නොදුන් අයිතිවාසිකමක් අපිට කඩවීමක් විදිහට සඳහන් කරන්න බෑ. එහෙනම් මූලික නීතියෙන් ව්‍යවස්ථාපිතව අවධාරණය වෙච්ච අයිතිවාසිකම්ක් විය යුතුයි. එහෙමනම් ඒ අයිතිවාසිකම් කාගේ තින්ද පුතේ කඩ වෙන්න පුළුවන්? අපේ දරුවන්ට හිතෙයි අපේ අයිතිවාසිකම් කොහෙන්ද කඩ වෙන්න පුළුවන්? අනිවාර්යයෙන්ම කඩවීම සිද්ධ වෙන්න ඕනේ කොහෙන්ද? එක්ක විධායක ක්‍රියාවක් එහෙම නැත්නම් රජයේ පරිපාලන ක්‍රියාවක්. විධායක හෝ පරිපාලන ක්‍රියාවක් නිසා තමයි පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකමක් කඩ වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට කඩවීමමද හැමතිස්සෙම මූලික අයිතිවාසිකම් කඩවීම කියලා අවධාරණය කරන්නේ නෑ පුතේ. කඩ වෙන්න අත්‍යාසන්න වුණත් අපි ඒක මූලික අයිතිවාසිකම් කඩවීමට අත්‍යාසන්න සිදුවීමක් විදිහට පිළිගන්නවා. ඒ නිසා කඩවෙච්ච අවස්ථාව විතරක් නෙමෙයි අපිට යාන්ත්‍රණ වලට යන්න පුළුවන්කම තියෙන්නේ. කඩවීමට අත්‍යාසන්න වූ අවස්ථාවේ පවා මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පෙසමක් ආකාරයේ අධිකරණයක් වෙත ගොනු කිරීමේ හැකියාව තියෙනවා. එහෙමනම් ඔන්න එතෙන්දී මූලික කාරණා දෙකක් අපේ දරුවෝ තේරුම් ගන්න ඕනේ. එකක් තමයි මොකද්ද? එකක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබීම. දෙවෙනි කාරණාවේ කියනවා මොකද්ද? මූලික අයිතිවාසිකම් කඩවීමට ආසන්නව පවතින විටක මේ කවර හෝ අවස්ථාවක් අපි සඳහන් කරනවා අපේ මූලික අයිතිවාසිකමක් කඩවීමක් විදිහට. දැන් එන අපේ දරුවෝ බොහොම පැහැදිලිව දන්නවා මූලික අයිතිවාසිකම් කියන්නේ මොනවාද කියලා දන්නවා. මූලික අයිතිවාසිකම් කඩවීමක් කියන්නේ මොකක්ද කියලා දැන් දන්නවා. එහෙමනම් අපි බලමු පුතේ අපේ ප්‍රධානම කාරණාවට ලං වෙමු. ඒ තමයි මොකද්ද? මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් යාන්ත්‍රණයක් විදියට අපේ රටේ ක්‍රියාත්මක වෙන ප්‍රධානම දේ මොකද්ද පුතේ? ඔබට කියන්න පුළුවන් ඒ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය. එහෙමනම් අපි මේ පිළිතුරේ සාකච්ඡාවේ ඉදිරිය ගලාගෙන යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ භූමිකාව පිළිබඳව මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන්. හොඳයි. දැන් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අපි දකින විශේෂම කාරණාව තමයි ව්‍යවස්ථාවේ පවතින විශේෂම ලක්ෂණයක් තමයි අධිකරණයක් හමුවේ මේ බලාත්මක කරවා ගැනීමේ තියෙන හැකියාව. දැන් මේක කියද්දී ඔබට මතක් වෙනවා ඇති 1972 ව්‍යවස්ථාව 72 ව්‍යවස්ථාවේ මේ අධිකරණයක් හමුවට මූලික අයිතිවාසිකම් ගෙන යන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් 78 ආණ්ඩු ක්‍රමයට එනකොට බොහොම පැහැදිලිව අධිකරණයක් හමුවට ගෙනල්ලා අපේ කඩවෙන මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කරවා ගැනීමේ හැකියාවක්. අපි ඒකට කියනවා පුතේ මොකද්ද? අධිකරණයක් තුළින් මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කරවා ගැනීමේ හැකියාවක්. බොහොම පැහැදිලිව තියෙනවා. මේක ඊටාම හොඳ දෙයක් නේද? මෙම තත්ත්වය අපිට හම්බෙලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සහ 126 වන වගන්තියේ විධිවිධාන මගින් තමයි මේ අවධාරණය වෙලා තියෙන්නේ.
ශ්‍රේෂ්ඨාධිකරණය තමයි අපේ රටේ අධිකරණයක් විදිහට අධිකරණ ආයතනයක් විදිහට මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් කඩවීම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් එකම අධිකරණ ආයතනය. අපේ දරුවන් තේරුම් ගන්න අපේ රටේ තියෙන මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අධිකරණ ආයතනයක් විදිහට අපිට යන්න පුළුවන් එකම ආයතනය තමයි මොකද්ද? ශ්‍රේෂ්ඨාධිකරණය. හොඳයි. ශ්‍රේෂ්ඨාධිකරණයට එහෙමනම් අපි හිතමු දැන් අපේ මූලික අයිතිවාසිකමක් කඩ වුණා කියලා. මූලික අයිතිවාසිකමක් අපේ කඩ වුණා. කඩ වුණාම දැන් මොකද්ද කරන්න ඕනේ? මූලික අයිතිවාසිකමක් කඩ වුණා නම් අපි නීතිමය ක්‍රියාමාර්ග වලට අපි යන්න නම් අපි මූලික අයිතිය කඩවීම පෙස්සමක් ආකාරයෙන් තමයි ගොනු කරන්න ඕනේ. පෙස්සමක් ආකාරයෙන් තමයි ගොනු කරන්න ඕනේ. කොහෙටද ගොනු කරන්න ඕනේ? දැන් අපේ දරුවෝ දන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත තමයි ගොනු කරන්න ඕනේ. හැබැයි පුතේ මූලික අයිතිය කඩ වෙලා අවුරුද්දක් විතර ගිහිල්ලා මූලික අයිතිවාසිකම පෙස්සම බාර දෙන්න ගියොත් ඒව බාරගන්නේ. ඒ නිසා අවධාරණය කරනවා මූලික අයිතිය කඩවීම හෝ කඩවීමට අත්‍යාසන්න වූ දින මාසයක් ඇතුළත තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා පෙස්සමක් ආකාරයෙන් එය බාර දෙන්න හැකියාව තියෙන්නේ. එහෙනම් අපේ දරුවෝ මෙතන තේරුම් ගත යුතු ප්‍රධානම කාරණාවක් තියෙනවා පුතේ. මොකද්ද? කඩවීමට අත්‍යාසන්න වූ සහ කඩවුණු දිනේ සිට මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධයෙන් පෙස්සමක් ආකාරයෙන් ගිහිල්ලා බාර දෙන්න අවශ්‍ය වෙනවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය මොකද කරන්නේ? ශ්‍රේෂ්ඨාධිකරණය තමයි මේ පෙස්සම බාරගෙන ඒ සම්බන්ධයෙන් වග විභාගයක් කරන්නේ. අපි බලමු ශ්‍රේෂ්ඨාධිකරණය මේ මාසයක් ඇතුළත මේ ලබා දෙන්නා වූ පෙස්සමට කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද? මූලික අයිතීන් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ ලබා දීම. ශ්‍රේෂ්ඨාධිකරණය අපි මුලිනුත් සඳහන් කළා ඔබට මතක ඇති ආණ්ඩු ක්‍රමයේ 17 සහ 126 වෙනි ගන්තියට ප්‍රකාරව පැහැදිලිව අපේ මූලික අයිතිවාසිකම කඩ වුණොත් අපිට බොහොම පැහැදිලි පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා හැබැයි මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගිහිල්ලා පැමිණිලි කරන්න පෙසමක් ආකාරයෙන්. එතකොට පුතේ ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත පෙසමක් ආකාරයෙන් තමයි පැමිණිලි කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය පළමුවෙනින් තීරණය කරනවා ඒ පෙස්සම විභාග කරනවද නැද්ද? එන වැදගත් කාරණාවක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරනවා අදාළ පෙස්සම විභාග කරනවාද නැද්ද? හැබැයි ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තනි විනිසුරුවෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවාන්විත තනි විනිසුරුවෙක් ඒක තීරණය කරන්නේ නැහැ. විනිසුරුවන් දෙපළක් නොඅඩු විනිශ්චය මණ්ඩලයක් විසින් තමයි එහෙම විභාග කරනවාද නැද්ද කියලා තීරණය කරන්නේ. එතෙන්දී පුතේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් තියෙනවා බොහොම පැහැදිලිව ලොකු වගකීමක්. මොකද්ද? අපි හිතමු දැන් පෙස්සම බාරගත්තේ නැහැ ප්‍රතික්ෂේප කළා. එතනින් කතාව ඉවරයි. නමුත් පෙස්සම බාර ගන්නවා. එහෙමනම් දැන් යන්නේ මොකද්ද? එහෙමනම් දැන් යන්නේ විභාග කිරීමක්. දැන් යන්නේ බොහොම පැහැදිලිව පෙස්සම බාරගෙන දැන් විභාග කිරීමකට යන්නේ. එහෙමනම් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණය බාරගත්තොත් මේක විභාග කළ යුතු ප්‍රශ්නයක්. මේක මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙනවා පුතේ යම් කිසි කාර්යභාරයක් මේ සම්බන්ධයෙන් අදාළ තීන්දුව මාස 2ක් ඇතුළත ලබා දිය යුතුයි. එතකොට මේක අවුරුදු ගණන් තියන්න බෑ. මාස 2ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලිව මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා තියෙනවද? පැහැදිලිවම එහෙම නැත්නම් මූලික අයිතිවාසිකම් කඩවීමට අත්‍යාසන්න වෙලා තියෙනවද? මෙන්න මේ කාරණාව පිළිබඳව බොහොම පැහැදිලිව තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන්න ඕනේ. දැන් අපේ දරුවෝ දන්නවා මාස කීයද පුතේ? මාස 2ක් ඇතුළත තමයි තීරණය ලබා දෙන්න ඕනේ. දැන් අපේ දරුවෝ දන්නවා මාසයක් ඇතුළත අපි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සම ඉදිරිපත් කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය මාස 2ක් ඇතුළත මේ සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙනවා කියන කාරණාව. මම හිතන්නේ ඔබට ඊටාම පැහැදිලි වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්නේ කොහොමද කියන එක. හොඳයි. දැන් අපි ඔය සාකච්ඡා කරලා ඉවරුනේ සාකච්ඡාවේ පළවෙනි අදියර. මම කිව්වනේ පුතේ ආරම්භයෙන් මම ඔබට කිව්වා මේ ප්‍රශ්නය පියවර දෙකක් සාකච්ඡාව කොටස් දෙකක් ඔස්සේ ගලාගෙන යනවා. මොකද ප්‍රධාන යාන්ත්‍රණ දෙකක් අපි මේ යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියන කාරණාව. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ
දෙවන යාන්ත්‍රණය පිළිබඳව සාකච්ඡා කරන්න. ඔබ දන්නවා. හැබැයි මං මේක ගැන සඳහන් කරද්දී මේ සාකච්ඡාව තුළ ඔම්බුඩ්ස්මන් වරයා. ඔම්බුඩ්ස්මන් වරයා තමයි පුතේ අපේ ඉන්න මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ දෙවන යාන්ත්‍රණය විදියට ප්‍රබල යාන්ත්‍රණය විදියට අපි සලකන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ හැබැයි මේ ඔම්බුඩ්ස්මන් ධූරය ගැන. ඔම්බුඩ්ස්මන් ධූරය ගැන පරිපාලන කටයුතු පිළිබඳව මහ කොමසාරිස්වරයා කියලා අපි හඳුන්වනවා. මේ ධූරය ගැන ඇත්තටම සාමාන්‍ය ජනතාව තුළ අවබෝධයක් තියෙනවද? අද වෙනින්ද ඔම්බුඩ්ස්මන් ධූරය සම්බන්ධයෙන් විවිධාකාරයේ මේ ශේෂ්ඨවලට අදාළව ඔම්බුඩ්ස්මන් ධූර බිහි වෙලා තියෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් මූල්‍ය ශේෂයට ඔම්බුඩ්ස්මන් වරයෙක් බිහි වෙලා තියෙනවා මේ වෙන විට. නමුත් අපි පුරවැසියන් මේ ගැන නිසියාකාරයෙන් අවබෝධයක් තියෙනවාද කියන ප්‍රශ්නය මෙතනදී ප්‍රශ්නාර්ථයක් විදියට තියෙනවා. ඔන්න එහෙමනම් දැනගන්න මේ පාඩම අහන බලන සියලුම දෙනා දැනගන්න ඔබට තියෙනවා මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකර ක්‍රියාමාර්ගයේ සංකීර්ණ ක්‍රියාමාර්ගයක් වන නිසා ඔබට පුළුවන් මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් පෙසමක් ආකාරයෙන් පැමිණිල්ලක් ගොනු කරන්න. එහෙමනම් අපේ දරුවෝ දැන් තේරුම් ගන්නවා යාන්ත්‍රණ එකක් නෙමෙයි ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරලා තියෙන්නේ. තවත් ප්‍රබල යාන්ත්‍රණයක් අපිට හම්බෙනවා 78 ආණ්ඩු ක්‍රමයේ ව්‍යවස්ථාව තුලින්. එහෙමනම් මේ සාකච්ඡාව කොහොමද ගලාගෙන යන්නේ කියලා අපි බලමු. මේ සාකච්ඡාවේ පුතේ අපි මුලින්ම කියනවා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් ලෙසින් ඔම්බුඩ්ස්මන් වරයා, ඒ වගේම අපි කියනවා ඔම්බුඩ්ස්මන් වරයා පත් කිරීම, ඔම්බුඩ්ස්මන් වරයාගේ භූමිකාව, ඔම්බුඩ්ස්මන් වරයා අනුගමනය කරන කාර්ය පටිපාටිය මොන වගේද කියන කාරණා තමයි අපි මේ සාකච්ඡාව තුළ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි එහෙනම් බලමු. පළවෙනිම අපි කියනවා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් විදියට මේ ඔම්බුඩ්ස්මන් ධූරේ කොහින්ද එන්නේ? අපිට නිකන් නුහුරු නමක්. සමහර අපේ දරුවෝ මේ නම කියන්නත් හරි අකමැති. කියන ටික අපහසුයි මේ නම. ඒ නිසා මේ නම කොහින්ද එන්නේ? මේකේ ආරම්භය මොකක්ද කියන එක අපි ටිකක් දැනගන්න අවශ්‍ය වෙනවා නේද? බලන්න මේ ධූරේ මුලින්ම බිහි වෙන්නේ පුතේ 1809 තමයි මේ ධූරේ බිහි වෙන්නේ ස්වීඩනයේ. ස්වීඩනයෙන් තමයි ඔම්බුඩ්ස්මන් ධූරේ ආරම්භය පිළිබඳව අපිට සඳහන් කරන්න වෙන්නේ. පස්සේ මේ තනතුර විධිමත්ව ඩෙන්මාර්කයේ තුලින් දකින්න තියෙනවා විධිමත්ව බිහිවීමක් විදියට. පස්සේ නවසීලන්තයේ සහ බ්‍රිතාන්‍ය යන රටවල් වලත් මේ තනතුර පුතේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. එහෙමනම් 1978 ව්‍යවස්ථාවෙන් තමයි ශ්‍රී ලංකාවේ මේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන යාන්ත්‍රණයක් විදියට ඔම්බුඩ්ස්මන් ධූරය ස්ථාපිත වෙන්නේ. දැන් අපේ දරුවෝ තේරුම් ගත්තා මේ තනතුර මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන මේ තනතුර ලොකු ඉතිහාසයක් තියෙනවා කියලා අපි තේරුම් ගත්තා. එතකොට මේ ඉතිහාසය තුළ ලෝකේ රටවල් ගණනාවක් මේ ඔම්බුඩ්ස්මන් ධූරය ස්ථාපිත කළා තියෙනවා. ප්‍රධාන පිළි රටවල් පුතේ. එතකොට එහෙම ස්ථාපිත කරලා ශ්‍රී ලංකාවත් 1978 ඊටාම උදාරතර පියවරක් අනුගමනය කරනවා 78 ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඔම්බුඩ්ස්මන් ධූරයක් ස්ථාපිත කරමින්. හොඳයි. කවුද එහෙමනම් මේ පරිපාලන කටයුතු පිළිබඳව මහා කොමසාරිස්වරයා ඔම්බුඩ්ස්මන්ඩයා කවුද පත් කරන්නේ පුතේ? ආණ්ඩුක ව්‍යවස්ථාවේ පෙරළලා බලන්න 156ක වගන්තිය තුල ඔම්බුඩ්ස්මන්වරයා වගේම අපේ රටේ ඉහළ රාජ්‍ය නිලධාරීන් පත් කරන්නේ කවුද පුතේ? ජනාධිපතිවරයා තමයි ඉහළ රාජ්‍ය නිලධාරීන් වගේම ඔම්බුඩ්ස්මන්වරයා පත් කරන්නේ. එතකොට ජනාධිපතිවරයා අතින් පත් කරන තනතුරක් විදිහට මේ තනතුරේ යථා පැවැත්මෙන් සිටින තාක්කල් ධූරය දරන්න පුළුවන් කියන එක තමයි අවධාරණය කරලා තියෙන්නේ. එතකොට වයස් සීමාවක් සඳහන් කරන්නේ යථා පැවැත්මෙන් සිටින තාක්කල් ඔම්බුඩ්ස්මන්වරයාට ධූරය දැරීමේ හැකියාව තියෙනවා. එතකොට බොහොම පැහැදිලිව කවුද පුතේ ඔම්බුඩ්ස්මන් ධූරය පත් කරන්නේ? ජනාධිපතිවරයා විසින්. දැන් මෙතෙන්දී සඳහන් කරන්න ඕනේ කාරණාවකුත් තියෙනවා මේ ඔම්බුඩ්ස්මන් ධූරය සම්බන්ධයෙන් පසුකාලීනව යම් සංශෝධනත් ගණනාවක් ගලාගෙන එනවා. 1994න් පස්සේ තමයි මේ සංශෝධන චන්ඩිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය කාලේ තමයි මේ වෙනස් වීම ඇති වෙන්නේ. ඉස්සර ඔම්බුඩ්ස්මන්වරයාට මහජන පෙත්සම් කාරක සභාව හරහා තමයි පෙත්සම් බාර දීම සිදු වුණේ. දැන් 1994න් පස්සේ අපිට ඍජුවම ඔම්බුඩ්ස්මන්වරයා මුණ ගැහිලා අපේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පෙත්සම බාර දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ටිකක් අර ඔම්බුඩ්ස්මන් ධූරයේ ජනතාවට සමීප කිරීමේ අරමුණ මත තමයි මේ ආකාරයෙන්
94න් පස්සේ සංශෝධන ඇති කරලා තියෙන්නේ. ඒකත් මතකයේ තියාගන්න පුතේ. හරි. ඔම්බුඩ්ස්මන්වරයාගේ භූමිකාව. මොකද්ද මේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් මේ මහා කොමසාරිස්වරයා මොකද්ද කරන්නේ? අපිට වැදගත් වෙනවා මෙයාට තියෙන මූලිකම කාර්යය තමයි පුතේ රජයේ නිලධාරීන්. රාජ්‍යංශයෙන් අපි කලින් සඳහන් කළා ඔබට මතක ඇති මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් කාගේ තින්ද පුතේ? එක්ක විධායක එහෙම නැත්නම් පරිපාලන ක්‍රියාවකින් තමයි මූලික අයිතිවාසිකම් කඩවෙන්නේ. එහෙමනම් එහෙම කඩවෙන තවත් ආයතන තියෙනවා මොනවාද? සමහරට රාජ්‍ය සංස්ථා වෙන්න පුළුවන්. පළාත් පාලන ආයතන වෙන්න පුළුවන්. බොහොම පහළ බලතල විමධ්‍යගතකරණය තුල තියෙන. එවැනි ආයතනවල ඉන්න නිලධාරීන් විසින් මූලික අයිතිවාසිකමක් කිසියම් පුරවැසියෙකුගේ කඩ කිරීමට ලක් කරොත් උල්ලංඝනය කරොත් මේවැනි අසාධාරණ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව තමයි අපිට ඔම්බුඩ්ස්මන් ධූරය තුලින් ලැබෙන්නේ. ඉතින් ඔම්බුඩ්ස්මන් ධූරය කියන්නේ පැහැදිලිවම අපිට මේ පොඩි දේවල් වලට පුතේ ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න බෑනේ. මොකද ලංකාවේ එකම ශ්‍රේෂ්ඨාධිකරණය. ඒතකොට ඉහළම අධිකරණය. එතකොට නඩු ප්‍රමාණය වැඩිවීම බරපතල ප්‍රශ්නයක්නේ. ඒ නිසා ඒ යම් ආකාරයක ලිහිල්භාවයකට ගේන්න අපිට මේ කුඩා රාජ්‍ය ආයතනවල යම්කිසි ආකාරයේ සිදුවන මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් අපිට පුළුවන් පැමිණිලි කිරීමේ හැකියාව. ඉතින් ඔම්බුඩ්ස්මන් ධූරය ඔබ දැනගන්න අපිට පුළුවන් රජයේ වෙනත් සංස්ථා හෝ පළාත් පාලන ආයතනවල වගේ නිලධාරීන් සිදු කරන විවිධාකාරයේ අකටයුතුකම් සම්බන්ධයෙන් අසාධාරණකම් මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාවක් පවතිනවා බොහොම අපූර්වට. ඉතින් මේ කාරණාවත් ඔයගොල්ලෝ සාමාන්‍ය ජීවිතයට එකතු කර ගන්න. හොඳයි. දැන් අධිකරණ පටිපාටියක් තියෙනවනේ පුතේ බොහොම පැහැදිලිව අපි මේ සම්බන්ධයෙන් කතා කළානේ ශ්‍රේෂ්ඨ අධිකරණය මේ සම්බන්ධයෙන් අනුගමනය කරන අධිකරණ පටිපාටිය මොකක්ද කියලා. ඔම්බුඩ්ස්මන්වරයාටත් බොහොම පැහැදිලිව මේ සම්බන්ධයෙන් අනුගමනය කරන කාර්ය පටිපාටියක් බොහොම පැහැදිලිව තියෙනවා. බලන්න මේකෙදී අපි කියනවා ඔම්බුඩ්ස්මන්වරයා වෙත ඉදිරිපත් කරන පෙත්සමක් බාරගත හැකි තත්වයක තියෙනවා නම්. ඒ කියන්නේ ඔම්බුඩ්ස්මන්වරයාට දැනෙන්න ඕනේ මෙතනදී අසාධාරණයක් සිදු වෙලා තියෙනවා කියලා. පරීක්ෂණ කටයුතු ඔහු විසින් ආරම්භ කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. කඩ වෙලා තියෙනවා නම් පරීක්ෂණ කටයුතු ඔහු ආරම්භ කරනවා. හැබැයි එතනදී ඔහු කරන්න ඕනේ කාරණාවක් තියෙනවා. ඒ තමයි මොකද්ද? පාර්ලිමේන්තුවේ තියෙනවා පුතේ කාර්ක සභා ගොඩක් තියෙනෝනේ පාර්ලිමේන්තුවේ. අපේ දරුවෝ දන්නවා දැන් පාර්ලිමේන්තුව කියන්නේ කාර්ක සභා ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. තේරීම් කාර්ක සභා තියෙනවා. මෑතකදී ඔබ දැක්කා. උපදේශක කාර්ක සභා තියෙනවා. ස්ථාවර කාර්ක සභා තියෙනවා. මහජන පෙත්සම් කාර්ක සභාව පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වෙන කාර්ක සභාව. මේ කාර්ක සභාවට අනිවාර්යෙන් දැනුම් දෙන්න ඕනේ මේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධයෙන් මම විභාග කරන්න යනවා කියන කාරණාව. ඒ කියන්නේ මහජන පෙත්සම් කාර්ක සභාව වෙත අනිවාර්යෙන් දැනුම් දෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි දැන් අදාළ නිලධාරියා ඉන්න ආයතනයේ තියෙනවනේ පුතේ. අදාළ නිලධාරියා ඉන්න ආයතනයේ ප්‍රධානියාට අනිවාර්යෙන් දැනුමත් කරන්න ඕනේ මේ ආයතනයේ ඔබේ ආයතනයේ නිලධාරියෙක් යටින් මූලික අයිතිවාසිකම් කඩ වෙලා තියෙනවා අහවල් පුරවැසියාගේ එම නිසා ඒ සම්බන්ධයෙන් මම පරීක්ෂණයක් සිදු කරනවා කියන කාරණාව ආයතන ප්‍රධානියාටත් බොහොම පැහැදිලිව දැනුවත් කිරීමක් වාර්තාවක් යැවිය යුතුයි අනිවාර්යෙන් ඔම්බුඩ්ස්මන්වරයා විසින්. හරි. දැන් එතකොට අපි හිතමු දැන් ඔය සියලු දේවල් සිදු කළා ඉවරයි. දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් මේක විභාග කරනවානේ. ඒ විභාග කිරීමේදී මොනවාද මේ අවධානයට ලක් කරන්නේ ඔම්බුඩ්ස්මන්? මොන වගේ කරුණු පිළිබඳව ඔම්බුඩ්ස්මන් මෙතනදී අවධානය ලක් කරන්නේ කියන කාරණාවත් මෙතනදී පුතේ දැනගන්න අවශ්‍ය වෙනවා. එකක් තමයි පුතේ මූලික අයිතිවාසිකම් කඩ කළා තියෙනවද? නැත්නම් එහෙම කඩ කරන්න ඉඩ තියෙනවද? මේක මුලින්ම අනිවාර්යෙන් අවධාරණය ප්‍රධානම කාරණාවනේ ඒක. ඊළඟට කරන ලද ක්‍රියාව නීතියට පටහැනිද? නීතියට පටහැනි ක්‍රියාවක් කරලා තියෙනවද කියන කාරණාව අනිවාර්යෙන් අවධානය ලක් කරන්න ඕනේ. මේ ක්‍රියාව කළා තියෙන්නේ සමහර වෙලාවට සත්භාවයෙන් කරන වැඩක් තියෙනවා පුතේ. සත්භාවයෙන්. ඒතර සත්භාවයෙන්ද මේ ක්‍රියාව කළා තියෙන්නේ අසත්භාවයෙන්ද මේ ක්‍රියාව සිදු කළා තියෙන්නේ. එතකොට සමහරවිට සත්භාවයෙන් කරන ලද ක්‍රියාවන් සම්බන්ධයෙන් නිලධාරියාට යම්කිසි සහනයක් තියෙනවා. එතකොට මෙන්න මේ කරුණු පිළිබඳව ඔම්බුඩ්ස්මන්වරයා පැහැදිලි අවධානය යොමු කරනවා පුතේ.
හරි. දැන් ඔන්න ඔය කරුණු පිළිබඳ අවධානය යොමු කළා. පෙස්සම විභාග කළා. විභාග කරාට පස්සේ මොකද වෙන්නේ? විභාග කිරීමෙන් අනතුරුව කරන්නේ Tamanගේ තීරණය. තීරණය වගේම ඒ තීරණයට එන්න හේතු වෙච්ච පදනම් සාධක. ඇයි ඒකට ඒ තීරණයට ආවේ? අන්නේ කාරණා පිළිබඳව ආයතන ප්‍රධානියාට අදාළ ආයතනයේ බාර අමාත්‍යවරයාට තුන්වනුව මහජන පෙස්සම් කාරක සභාවට. එහෙනම් ඔන්න අපේ දරුවෝ තේරුම් ගන්න පාර්ශව තුනකට දැනුම් දෙනවා. පළමුව දැනුම් දෙනවා ආයතනයේ ප්‍රධානියාට. ආයතනයේ ප්‍රධානි දැනුම් දෙනවා. දෙවනුව දැනුම් දෙනවා ඒ ආයතනයේ බාරව ඉන්න ඇමතුමාට දැනුම් දෙනවා. ඊළඟට දැනුම් දෙනවා මේක අනිවාර්යෙන් දැනෙන්න යුතුයි මොකද්ද? මහජන පෙස්සම් කාරක සභාවට. හරි. එහෙමනම් පරිපාලන කටයුතු පිළිබඳව මහ කොමසාරිස්වරයා තමන් ගන්න තීරණ සම්බන්ධයෙන් බොහොම පැහැදිලිව නිර්දේශ සම්බන්ධයෙන් මෙන්න මේ පාර්ශව තුන දැනුවත් කළ යුතු වෙනවා. හොඳයි. ඒ දැනුවත් කිරීම කළාට කරනවා වගේම සමහරට මෙහෙමත් වෙන්න බැරිද? සමහරට මේ පරීක්ෂණයක් කරලා ඒ පරීක්ෂණයෙන් වර්ධකරු කියලා චෝදනා ඔප්පු වෙනවා. ඒ අදාළ අසාධාරණ ක්‍රියාව අදාළ රාජ්‍ය නිලධාරියා සිදු කළා කියලා පරීක්ෂණයෙන් ඔප්පු වෙනවා. ඒ ඔප්පු වුණාට පස්සේ ඔහුට දඬුවම් දෙන්න පුළුවන්ද පුතේ? දඬුවම් දෙන්න බෑ. ඔහු කරන්නේ මොනවාද? නිර්දේශ ඉදිරිපත් කිරීම තමයි කරන්නේ. ඔහු කරන්නේ මොකද්ද? නිර්දේශ ඉදිරිපත් කිරීම තමයි කරන්නේ. එතකොට ඔහු ඉදිරිපත් කරන නිර්දේශ මෙන්න මේ ආකාරයේ නිර්දේශයක් වෙන්නට පුළුවන්. දැන් බලන්න අපේ දරුවන්ට තිරේ මත ඔබට පේනවා කාරණය නැවත සලකා බලන්න. ඒ කාරණාව නිසා මෙහෙම අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ නිසා ඒ කාරණාව නිසා නැවත සලකා බලන්න කියලා ඉල්ලීමක් කරන්න. නිර්දේශයක් කරන්න පුළුවන්. නොතකා හැරීම නිවැරදි කරන්න. මේ නොතකා හැරීමක් සිදු වෙලා තිනවා. ඒ නිසා තමයි මූලික අයිතිය කඩ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක නිවැරදි කරන්න. එහෙම නිර්දේශයක් දෙන්න පුළුවන්. තීරණය අවලං කරන ලෙස හෝ වෙනස් කරන ලෙස. ඒ තීරණයට ඇවිල්ලා තියෙන තීරණයට නිසා තමයි මූලික අයිතිය කඩ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒව අවලං කරන්න. එහෙම නැත්නම් ඒව වෙනස් කරන්න. ඒ ආකාරයේ නිර්දේශ ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. තවත් පුළුවන්. තීරණයේ නිර්දේශයේ ක්‍රියාව මෙන්න මේ සඳහා බලපාන සාධක තියෙනවනේ. ඇයි මෙහෙම තීරණයට ආවේ? මොකක්ද ඒකට බලපාපු සාධක? ඒ සාධක එක සාධකයක් තියෙන බලන් සාධක ගණනාවක් තියෙන්න පුළුවන්. ඒවා වෙනස් කරන්න. ඒවා පුතේ මොනා කරන්නද? වෙනස් කරන්න කියන ඉල්ලීම ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් එකම කරන්න පුළුවන් එහෙමනම් ওই තීරණයට නිර්දේශයට ওই ක්‍රියාවට පදනම් වෙච්ච හේතු තියෙන්න ඕනේනේ. වහාම ඒකට හේතු දක්වන්න. වහාම ඒ සඳහා බලපාපු හේතු පැහැදිලි කරලා දෙන්න. ඔන්න එහෙමනම් මෙන්න මේ කාර්යපටිපාටියට අනුව තමයි මේ ඔම්බුඩ්ස්මන්වරයා බොහොම පැහැදිලිව තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඔම්බුඩ්ස්මන්වරයාගේ කාර්යපටිපාටි තුළ බොහොම පැහැදිලිව පේනවා සමහර වෙලාවට ඉදිරිපත් කරන්නේ එක පැත්තක් ගැන හිතලා නෙමෙයි. හැම පැත්තක් ගැනම හිතලා ඔම්බුඩ්ස්මන්වරයාට පුළුවන් දඬුවම් නෙමෙයි පුතේ නිර්දේශ ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. හරි. හරි. දැන් එහෙම නිර්දේශ අපි හිතමු ආයතන ප්‍රධානියාට යවුවා. ආයතන ප්‍රධානියා මේ ගැන ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. නිර්දේශයක් නැවිල්ලා තියෙන්නේ. හරි. මෙහෙම දෙයක් ඇරියම ආයතන ප්‍රධානියා මෙය අවධානයට ලක් නොකර සිටියොත් ආයතන ප්‍රධානියාට මොකද්ද සිද්ධ වෙන්නේ? එවැනි අවස්ථාවක ඔම්බුඩ්ස්මන්වරයා මේ සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියා සම්බන්ධයෙන් මෙහෙම ක්‍රියාමාර්ගයක් ගත්තේත් නැත. මෙහෙම නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු කළා තියෙනවා. නමුත් ආයතන ප්‍රධානියා ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ කියලා යන වග සඳහන් කරමින් ඉහළට දැනුම් දෙනවා. කාටද පුතේ ඉහළට? ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට දැනුවත් කරන වාර්තාවක් යවනවා. ඊටාම හොඳ පියවරක්. යම් කිසි ආකාරයේ මූලික අයිතිවාසිකම කඩ වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වග විභාගයක් සිදු කරලා නිර්දේශයකුත් ලබා දීලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කිසිම තැකීමක් නොමැතිනම් වහාම බොහොම පැහැදිලිව අවධාරණය කරනවා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව වෙත ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. කාටද? ඔම්බුඩ්ස්මන් වරයාට. හොඳයි.
එහෙමනම් පුතේ දැන් අපි සාකච්ඡා කළේ මොකක්ද? අපි සාකච්ඡා කළා බොහොම පැහැදිලිව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මොනවාද? 78 ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් මොනවාද? ඒ මූලික අයිතිවාසිකම් කඩවීමක් යනුවෙන් අදහස් කරන්නේ මොනවාද කියන කාරණාව අපි මූලික වශයෙන් සාකච්ඡා කළා. ඊට පස්සේ අපි කිව්වා මේ සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රධාන යාන්ත්‍රණ දෙකක්. මොකක්ද අපේ දරුවෝ දැන් දන්නවා? ශ්‍රේෂ්ඨාධිකරණය සහ ඔම්බුඩ්ස්මන්වරයා තමයි මේ සම්බන්ධයෙන් අපි යාන්ත්‍රණ විදියට සඳහන් කළේ. දැන් එහෙනම් අපි නිගමනය තුල සඳහන් කරන්න ඕනේ. දැන් නිගමනය කියන කාරණාවත් පුතේ මේ ආවට ගියාට නිගමන ලියන්න එපා. ඔබ ඊටාම වෙර මහන්සියෙන් ලියපු පිළිතුර ඇතුලේ ඔබ තර්කානුකූලව හෝ විස්තරාත්මකව කරන ලද කාර්යභාරය තමයි නිගමනයක් තුලින් ගේන්න ඕනේ. අපේ දරුවෝ සමහරලාට මේ වාක්‍යයෙන් දෙකකින් නිගමනය අවසන් කරනවා. Tamanට තියෙන කාලයත් එක්ක සමහරලාට. නමුත් පුතේ නිගමනය තමයි ඊටාම හොඳින් සාර්ථකව ඔබ ලියන්න ඕනේ. බලන්න මේකේ නිගමනය දිහා. ඊට ආකාරයට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන යාන්ත්‍රණ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. ඒ අනුව පෙනී යන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ ඔම්බුඩ්ස්මන් ධූරය යන යාන්ත්‍රණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්ථාපිත කරලා තියෙන අතර පාර්ලිමේන්තු පනතක් තුළින් අවශේෂ යාන්ත්‍රණය ලෙසින් මානව හිමිකම් කොමිසම් සභාව. දැන් ඔන්න අපි සඳහන් නොකළ කාරණාවක් මෙතෙදි සඳහන් කරනවා. ඇයි ඒ? දැන් අපේ දරුවෝ හිතන්න පුළුවන් එහෙමනම් මානව හිමිකම් කොමිසම් සභාව ඇයි සර් මෙතනදී සඳහන් කළේ නැත්තේ? අපි අද සාකච්ඡා කළේ පුතේ ප්‍රධාන යාන්ත්‍රණ පිළිබඳව. එතකොට අවශේෂ යාන්ත්‍රණයක් විදියට මානව හිමිකම් කොමිසම් සභාවත් ඔබට පුළුවන් පිළිතුරට එකතු කරගන්න. ප්‍රධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. එතකොට මානව හිමිකම් කොමිසම් සභාව ස්ථාපිත කරලා තියෙන්නේ මූලික නීතියෙන් නෙමෙයිනේ. එය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කරලා තියෙන්නේ. ඒ නිසා අපි අද දවසේ සාකච්ඡා කළේ මූලික නීතියෙන් ස්ථාපිත වෙච්ච යාන්ත්‍රණ පිළිබඳව. ඒ නිසා ඔබට යම්කිසි වැරදි වැටහීමක් ඇති වෙන්න පුළුවන් නිසා තමයි නිගමනය තුල මං මානව හිමිකම් කොමිසම් සභාව පිළිබඳව ඒක නම් අපේ දරුවෝ හොඳට දන්නවා ජනප්‍රියයි මානව හිමිකම් කොමිසම් සභාව මේ පිළිබඳවත් සඳහනක් කරන්න ඔබේ මේ පිළිතුර තුල. මෙහෙමත් යාන්ත්‍රණයක් තියෙනවා සාමාන්‍ය ජනතාවට ඉතාම සමීප යාන්ත්‍රණයක් විදිහට. එතකොට හැබැයි පුතේ මේ සෑම යාන්ත්‍රණයකම අපි දකිනවා මොකද්ද? දුර්වලතා අපි දකිනවා. ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ග වලට අපේ ජනතාව සමීප වීමේ ඒ සම්බන්ධයෙන් තියෙන අනවබෝධය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි දැකලා තියෙනවා පිටිසර පළාත්වල ගමේ කොළඹ නගරයෙන් පිට පළාත්වල මේ කොළඹ නගරයට ඇවිල්ලා මානව හිමිකම් පිළිබඳව පෙස්සමක් බාර දීලා ඒ සම්බන්ධයෙන් වග විභාග කරන්න අපේ ජනතාව ඒ සම්බන්ධයෙන් අවදීන් ඉන්නවාද කියන කාරණාව. ඉතින් එක පැත්තෙන් ඒක ඊළඟට මානව මේ ඔම්බුඩ්ස්මන් ධූරය සම්බන්ධයෙන් මේ ජනතාවගේ තියෙන දැනුම ඔම්බුඩ්ස්මන්වරයා සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලි අවබෝධයක් තියෙනවාද? ඒ වගේම ඔම්බුඩ්ස්මන් ධූරයේ සමහර රාජ්‍ය ආයතන ඔහුගෙන් ඉවත් කළා තියෙනවා. එතකොට එය කිසියම් ආකාරයකට සමහර ආයතන විශේෂකරණයට ලක් වෙච්ච අවස්ථාවක් විදිහට අපි දකිනවා. ඉතින් මේවා ස්ථාපිත කිරීමේදී ක්‍රියාත්මක වීමේදී පැහැදිලි දුර්වලතා තියෙනවා. ඒ නිසා මේවා පිළිබඳවත් අපි පැහැදිලි අවබෝධයක් ඉන්නට ඕනේ. අපිට සාකච්ඡා කරන්න තිබෙ පුතේ ප්‍රධාන වශයෙන් යාන්ත්‍රණ මොනවාද කියලා. ඒක අපි බොහොම අපූර්වට අද දවසේ සාකච්ඡා කළා. මම හිතන්නේ ඔබට 78 ආණ්ඩුක්‍රමයට අදාළව යාන්ත්‍රණ පිළිබඳව බොහොම පැහැදිලි අවබෝධයක් ලැබුණා කියලා විශ්වාස කරනවා. හොඳයි. අපි මේ ඉතිරි කොටසේදී අපි සාකච්ඡා කරමු පුතේ ඔබට විභාගයට එන්න ඊටාම වැදගත් ප්‍රශ්න. අපි පුනරීක්ෂණ අභ්‍යාසයන් මේ සිදු කරන්නේ. ඒ නිසා ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ටිකක් ලේසිම කියලා කිව්වත් බහුවර්ණ. හැබැයි පුතේ ඔබ වරද්දව ගන්නේ ඔබ ගොඩක් වෙලාවට අමාරු වැටෙන්නේ බහුවර්ණ ප්‍රශ්නම තමයි. ඒ නිසා අපේ දරුවන් එහෙම වෙන්න දෙන්නේ නැතුව අපි ඔබට බහුවර්ණ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දීමේ පුංචිම හරි අවස්ථාවක් වෙන් කරලා දුන්නා. 78 ව්‍යවස්ථාවට අදාළව තමයි පුතේ බහුවර්ණ ප්‍රශ්නය ගොනු කරලා තියෙන්නේ. බලන්න බහුවර්ණ ප්‍රශ්නේ දිහා. ඔබට පැහැදිලිව තීරේ මත පේනවා. 1978 දෙවන ජනරද ව්‍යවස්ථාවෙන් ස්ථාපිත මූලික අයිතීන් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ. දැන් මේ කාරණාවත් ඔයගලන්ට පැහැදිලිව කියන්න ඕනේ. ප්‍රශ්න පත්‍රයේ තුල පුතේ බොහොම පැහැදිලිව අවධාරණය කරනවා. බොහොම පැහැදිලිව කාරණා කිහිපයක් අවධාරණය කරනවා. ඒ තමයි මොනවාද? එකක් තමයි සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. එකක් තමයි නිවැරදි ප්‍රකාශය තෝරන්න. තව එකක් තමයි පුතේ නිවැරදි ප්‍රකාශ කාණ්ඩය තෝරන්න. ඒ නිසා මේ කාරණා පිළිබඳව අපේ දරුවන් අවදීන් ඉන්න.
මූලික අයිතිවාසිකම් දෙවන පරිච්ඡේදයේ සඳහන් වෙත ජීවත් වීමේ අයිතිය ලබා දී ඇත. මේ දෙකම වැරදි. 126 වගන්තියට අනුව කඩවීම සම්බන්ධයෙන් පෙස්සමක් ආකාරයෙන් අධිකරණයට පැමිණිලි කළ හැකිය. පැහැදිලි උත්තරයක් නේද පුතේ? සර්ව සමානාත්මය අයිතිය පිළිගෙන නැත. වැරදි. උල්ලංඝනය වීමෙන් මාස දෙකක් ඇතුළත අධිකරණය වෙත පැමිණිලි කළ යුතුය. මාසයක් ඇතුළත නේද? එහෙනම් අපි බලමු උත්තරේ. ඔව්. පැහැදිලි පිළිතුර. මම මේ ආකාරයෙන් ප්‍රශ්න විවිධ ප්‍රශ්න තෝරා ගත්තා. දැන් ඔයගලන්ට තිබුණේ නිවැරදි ප්‍රකාශය තෝරන්නනේ කලින් ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ නිවැරදි ප්‍රකාශ කාණ්ඩය තෝරන්න. නිවැරදි ප්‍රකාශ කාණ්ඩය තෝරන්න. එහෙනම් පුතේ මෙතන නිවැරදි ප්‍රකාශ ගණනාවක් තියෙනවා. වැරදි ප්‍රකාශ එකයි තියෙන්නේ. පාර්ලිමේන්තුව හා ජනාධිපතිය අතර බල තුලනයක් ඇතිවිය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව තමයි පුතේ ප්‍රශ්නේ අහන්නේ. නිවැරදි ප්‍රකාශ කාණ්ඩය පාර්ලිමේන්තුව හා ජනාධිපතිය අතර බල තුලනයක් ඇති වුණා. ජනාධිපතියට තවදුරටත් අධිකරණයේ පූර්ණ මුක්තියක් ලබා දුන්නේය. දැන් අපි පැහැදිලිව දන්නවා 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතියට අධිකරණයේ මුක්තිය මොකද පුතේ? ඇති වුණාද නැති වුණාද? පැහැදිලිවම නැති වුණා. ඒ නිසා අපි පූර්ණ මුක්තියක් ලබා දුන්නා කියලා පිළිගන්නේ. ඊළඟ කාරණාත් අපි බලමු. නිල කාලයේ වසරකින් අඩු කළා. පැහැදිලි. විධායකීය බල කේන්ද්‍ර ආයතනයක් වීමෙන් වළක්වන ලදී. පාර්ලිමේන්තුවේ පැවැත්ම ශක්තිමත් කරන ලදී. එහෙනම් බලමු උත්තරේ වෙන්නේ A C D. ඒ කියන්නේ වැරදි ප්‍රකාශය අපි කලින් සඳහන් කළා. B ප්‍රකාශය තමයි වැරදි ප්‍රකාශය වෙන්නේ. හොඳයි. ප්‍රශ්න තුනක් මේ සම්බන්ධයෙන් තෝරාගත්තා. තුන්වෙනි ප්‍රශ්නය පැහැදිලිවම තියෙනවා සාවද්‍ය ප්‍රකාශය. දැන් මේ සාවද්‍ය ප්‍රකාශය පිළිබඳ කාරණාව ඔබ එක දිගට නිවැරදි ප්‍රකාශ තෝරගෙන ඇවිල්ලා පුතේ එක පාටම සාවද්‍ය ප්‍රකාශයේ ප්‍රශ්නයක් තිබ්බේ ගමන් සමහරවිට ඔබ නිවැරදි ප්‍රකාශය තෝරන්න පුළුවන්. ඒ නිසා කල්පනාකාරීව විභාගයේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න. 5 අවුරුදු නිල කාලයක් සඳහා ජනතාව විසින් ඍජු ඡන්දයෙන් තෝරා ගන්නවා. අමාත්‍ය මණ්ඩලයේ නායකත්වය ලබා දීන් එහි ප්‍රධානත්වය උසුලනවා. සීමාවන් යටතේ පාර්ලිමේන්තුව කැඳවීම වාර අවසන් කිරීම හා විසිරුවා හැරීම බලය භුක්ති දෙනවා. පාර්ලිමේන්තුවේ අයවැය ලේඛනයේ පරාජයටපත් වූ විට ඉවත් විය යුතුය. හරි ප්‍රශ්නයක්. අයවැය ලේඛනයේ පරාජයටපත් වුණොත් ජනාධිපති ධූරයට කිසියම් හානියක් වෙනවද පුතේ? පැහැදිලිවම නැහැ. අයවැය ලේඛනය දෙවරක් පරාජයටපත් වුණොත් පාර්ලිමේන්තුවටත් හානියක් වෙනවා කියලා අපි දන්නවා. ප්‍රංශ සහ ඇමරිකානු ජනාධිපති ක්‍රමයේ පදනම් කරගෙන බිහිව ඇත. එhmenan පිළිතුර පැහැදිලි. 4ව තමයි සාවද්‍ය ප්‍රකාශය බවට පත් වෙන්නේ. හොඳයි කෙටි ප්‍රශ්න කිහිපයකුත් අපි ඉක්මනින් සාකච්ඡා කරමු. මේ ගැනත් කතා කරන්න ඕනේ. 78 ව්‍යවස්ථාවට අනුව නීති සකස් කිරීමේ බලය වෙනත් ආයතනයකට හෝ පුද්ගලයෙකුට පවරන්න පුළුවන් අවස්ථා තියෙනවා පුතේ. බලන්න මේ අවස්ථා දෙකේ පිළිතුරම සඳහන් කරනවා අභිනියෝජනය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ නීතියට ජනාධිපති විසින් හදිසි රෙගුලාසි සකස් කිරීම. දැන් ඔබ දන්නවා මෙතන අනු නීති රෙගුලාසි නීති මේකට එකතු කරන්න ඕන ප්‍රඥප්ති. එතකොට පුතේ සමහරලාට පළාත් සභා පළාත් පාලන ආයතන සකස් කරනවා ප්‍රඥප්ති සහ අනු නීති. ඉතින් මේවා එතකොට අභිනියෝජන අවස්ථා කියලා අපි සඳහන් කරනවා. මෙන්න මේ කාරණාව පිළිබඳව තව ටිකක් කරුණු හොයා බලන්න හරියට අවබෝධ කරගන්න. හොඳයි 78 ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන අවස්ථා දෙකක් ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කරනවා. ජනතා නියෝජන සමන්විත පාර්ලිමේන්තුව විසින් ජනමත විචාරණයකදී ජනතාව විසින්. හරි. ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තනියම භුක්ති විඳින බලතල දෙකක් අහනවා ප්‍රශ්نين. මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමේ අධිකරණ බලයයි ආණ්ඩුක ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ අධිකරණ බලයයි. ලංකාවේ මූලික නීතියෙන් ස්ථාපිත අධිකරණ ආයතන දෙකක්. ඒ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභ්‍යාචන අධිකරණය. ඔබට 78 ව්‍යවස්ථාවට අදාළ පුනරීක්ෂණ අභ්‍යාස පාඩම් දෙකක් අපි ආවරණය කළා. ඒ නිසා ඔබට 78 ව්‍යවස්ථාවට අදාළ ඔබ පුරුදු පුහුණු විය යුතු ප්‍රශ්න ගණනාවක් ඔබ හමුවේ මම තියෙනවා. ඔබට මේ මොහොතේ තිරේ මත දකින්න තියෙනවා බොහොම පැහැදිලිව 1978 ව්‍යවස්ථාවට අදාළ ඔබ මේ සඳහන් වෙන ප්‍රශ්න සඳහන් කරගන්න. ඔබට මේ ප්‍රශ්න මේ වෙලාවේ සඳහන් කරන්න බැරි නම් ඔබට පුළුවන් ජාතික අධ්‍යාපන ආයතනයේ channel NI YouTube channel එකට ගිහිල්ලා ඒකෙදී ඔබට පුළුවන් මේවා නැවත නැවත බලලා මේ ඔබට ලබා දීලා තියෙන ඇගීම් අභ්‍යාස ඔබට සිදු කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා මෙවැනි ප්‍රශ්න අපිට ආවරණය කරන්න සියල්ල ආවරණය කිරීමේ හැකියාවක් නැහැ නේ පුතේ. ඒ නිසා අපි ආවරණය කළ හැකි ශේෂ්ත්‍රයක ඉඳලා මේ ප්‍රශ්න ඔබේ දේශපාලන විද්‍යාව ගුරුවරයාත් සමග සාකච්ඡා කරන්න ඔබට ඔන්න අවස්ථාව ලබා දීලා තිනවා. මේ සඳහන් කරු ප්‍රශ්න වගේම
මෙන්න මේ සඳහන් කරන ප්‍රශ්න පිළිබඳව ඔබට තිරේ මත මෙහිමෝතේ දකින්න තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න පිළිබඳවත් අපේ දරුවන් අවධානය යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබට පුළුවන් අපි ඔබට ලබා දුන් පැහැදිලි මඟ පෙන්වීම තුලින් මෙවැනි ප්‍රශ්නවලටත් පුරුදු පුහුණුවක් වුණොත් 1978 ව්‍යවස්ථාවට අදාළව විභාගයට ඔබට එන අභියෝගය ඉතාම ඉහළින් ජය ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි, එහෙමනම් පුතේ අද දවසේ අපි සාකච්ඡා කළා ඔබත් සමග බොහොම පැහැදිලිව 1978 ආණ්ඩු ක්‍රමයට අදාළව පුනරීක්ෂණ අභ්‍යාස දෙවන කොටස තමයි අද දවසේ අපි සාකච්ඡා කළේ. මේ තුලින් අපි බලාපොරොත්තු වුණා ඔබට පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ ඒවා ආරක්ෂා කිරීම සඳහා අනුගමනය කරන්නා වූ යාන්ත්‍රණ පිළිබඳව තමයි පුතේ සාකච්ඡා කළේ. ඒ වගේම ඔබ දන්නවා අපි සාකච්ඡා කළා බහුවර්ණ සහ කෙටි ප්‍රශ්න කිහිපයකුත් ඔබ හමුවේ සාකච්ඡා කළා. අපි විශ්වාස කරන ඔබට පැහැදිලිවම අද දවසේ ලබා දුන් මඟ පෙන්වීම හරහා අති සාර්ථක පිළිතුරක් විභාගයට සැපීම සඳහා මූලික අඩිතාලමක් අද දවසේ ඔබට ලැබුණා කියලා. හොඳයි පුතේ, එහෙමනම් අද දවසේ අපි සාකච්ඡා කරපු පාඩමෙන් අද දවසේ සමුගෙන යනවා. ආයුබෝවන්.